derana aruna. Sri Lanka's breakfast show. අයිබෝවන් සුබ උදෑසනක්. අද 2021 දෙසැම්බර් මාසේ 19 වනදා ඉරිදා දිනයක්. සුපුරුදු විදිහට අදත් දෙරණ අරුණ මේ මොහොතේදී වැඩිම පිරිසක් නරඹන උදෑසන රූපවාහිනී වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම්. ඉතින් තවත් දෙසතියකටත් අඩු කාලයක් තමයි තිබෙන්නේ නව වසරක් උදා වෙන්නට. 2022 වසර සෞභාග්‍යමත් වසරක් වෙන්නට අප මේ වන තුරුම කරන ලද කාර්යයන් බලපාවි. ඉතින් අපි දැන් පටන් මේ පිළිබඳව සැලසුම් සකස් කරමින් සිටිනවා. අපිට බොහෝ බලාපොරොත්තු තිබෙනවා. ඉතින් වෛරස් වලින් දුරුණු වසංගත තත්ත්වයන්ගෙන් මිදුණු එවැගේම ආර්ථිකය ස්වයං පෝෂිත වුණු ආර්ථිකයේ සෞභාග්‍යමත් වුණු වසරක් පිළිබඳව තමයි අප සිහින දකින්නේ. නමුත් අද ජාතික පුවත්පත් විශේෂයෙන්ම අද සතියන්තයේ ප්‍රධාන ජාතික පුවත්පත් වාර්තා කරන්නා වූ තොරතුරු ඔස්සේ නව වසරත් ඒ තරම්ම සුබදායී වෙයිද කියන සැක සංකා පහළවන්නට පුළුවන්. අද ඉරිදා ලංකාදීපේ සිරස්තලයකින් කියවෙනවා ලබන මාසයේ තෙල් ගේන්න සංස්ථාවට ඩොලර් නෑ කියලා. ඒ අනුව ලබන මාසයේ ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් කෝටි 42ක්, ඒ කියන්නේ රුපියල් කෝටි 8610ක පමණ මුදල සොයා ගැනීමට නොහැකි වීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි වාර්තා වන්නේ. ඉතින් ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඛනිජ තෙල් හිඟයක් ඇති වුණොත් එහෙම නැත්නම් මේ විදිහට ඉන්ධන ගෙන්වන්නට හැකියාවක් නොලැබුණොත් එහෙම රට කොයිතරම් අසිරු තත්වයකට ආඩියකට පත් වෙනවද කියලා. ඉතින් එම මුදල් ලබා දෙන බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ගිය සතියේ පැවති කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇතත් මෙතෙක් විසඳුමක් ලැබී නැතැයි එම ආරංචි මාර්ග සඳහන් කරනවා. තෙල් සංස්ථාවට රුපියල් සොයාගත හැකි නමුත් ඩොලර් සොයාගත නොහැකි බවද මේ තත්ත්වය හමුවේ ඉන්ධන ගෙන්වීම බරපතල අර්බුදයකට ලක්ව ඇති බවද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇතැයි වාර්තා වනවා. තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙසට ඇමරිකානු ඩොලර් කෝටි 370ක පමණ මුදලක් ගෙවීමට ඇතැයි පෙන්වා දී ඇති ඇමතිවරයා ලංකා බැංකුවට ඇමරිකානු ඩොලර් කෝටි 196ක පමණ මුදලක්ද මහජන බැංකුවට ඇමරිකානු ඩොලර් කෝටි 176ක පමණ මුදලක්ද ගෙවීමට ඇතැයිද ඔහු සඳහන් කරනවායි කියලයි ලංකාදීප පුවත්පත වාර්තා කර සිටින්නේ. ඉතින් ඩොලර් පමණක් නොවේ තවත් බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට බාධා එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම මේ ඛනිජ තෙල් සම්බන්ධයෙන් ඩොලර් හිඟේ බලපාද්දී ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ඩොලර් හිඟේ ආකාරයෙන්ම බලපා තිබෙන බව පුංචි සිරස්තලයක් වුණත් පොඩි කොළමක පළ වුණත් දේශීය පුවත්පතෙන් කියන මේ කතාව ඒ සිදුවීම පිළිබඳවයි. ඒ අනුව වෙළඳ ඇමති මසකට ඩොලර් මිලියන 100ක් ඉල්ලයි කියලා දේශීය පුවත්පත කියනවා. රටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා තම අමාත්‍යාංශයට මසකට ඩොලර් මිලියන 100ක් අවශ්‍ය බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා. සහල්, පිටි, සීනි, මිරිස්, අල, ලූණු, පරිප්පු ආදී ආනයනය සඳහා මාසිකව මෙම මුදල අවශ්‍ය වන බවයි ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ. ඉතින් මේ වන විටත් LC ඕපන් කරගන්නට එහෙම නැත්නම් මේ ණයවර ලිපි නිකුත් කරගන්නට තිබෙනා වූ බාධා හේතුවෙන් ඩොලර් හිඟේ හේතුවෙන් අප ඩොලර් සම්බන්ධයෙන් ගිලී පවත්නා වූ දැඩි අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් ඒ ස්ථානවල හිර වී තිබෙනවා. අද දේශීය පුවත්පත කියන්නේ සීනි කන්ටේනර් 800ක් වරායේ හිර වී ඇති බවයි. දැනට වරායේ හිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 1500 අතර සීනි අඩංගු කන්ටේනර් 800කට අධික ප්‍රමාණයක් ඇති බව සීනි ආනයනකරුවන්ගේ සංගමේ සභාපතිවරයා පැරකුම් අබේසේකර මහතාව පුටා දක්වමින් අද දේශීය පුවත්පත සඳහන් කරනවා. උත්සව සමයේ ඉතාමත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන සීනි මෙලෙස කන්ටේනර් 800ක් වරායේ හිර වී ඇති බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් රජයේ මේ ඩොලර් හිඟේ සම්බන්ධයෙන් තෝරාගත්තා වූ උපක්‍රමයන් මොනවාද? ඒ උපක්‍රමයන් අතරින් එකක් තමයි මිත්‍ර රටවලට දෑත දිගු කිරීම. අද ලංකාදීපය පළ කරනවා මිත්‍ර රටවල් 3කින් ඩොලර් ඉල්ලයි කියන සිරස්තලය. යනුව රට තුළ මතුව ඇති ඩොලර් හිඟේ මගහරවා ගැනීම සඳහා චීනය, ජපානය සහ රුසියාව යන රටවලින්ද ණය මුදලක් ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවයි කියලයි ලංකාදීපය කියන්නේ. ඉතින් මුදල් අමාත්‍යවරයා යම්කිසි ආකාරයකින් සීතාරාමන් ඉන්දිය මුදල් අමාත්‍යවරිය මුණ ගැසී උත්සාහයක් දරුවා. හැබැයි ඒ උත්සාහය සාර්ථකද කියන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් මෙන්න තවත් රටවල් 3ක් සම්බන්ධයෙන් මේ වන විට බලාපොරොත්තු දැල්වී තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මිත්‍ර රටවල් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍ය බෙසිල් රාජපක්ෂ මහතා ගිය සතියේ පැවති කැබිනට් රැස්වීමට ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියානු සංචාරයෙන් සාර්ථක ප්‍රතිඵල අත් වූ බව ඔහු කියනවා. හැබැයි ඇමරිකානු ඩොලර් කෝටි 140ක පමණ සහනයක් ලබා දීමට ඉන්දියා රජය එකඟ වූ බවත් ඇමතිවරයා කියනවා කියලා එහි දක්වා තිබෙනවා. අපි වෙලාව බලලෙමු.
කෙසේ වෙතත් එහිදීත් කැබිනට් මණ්ඩල සමාජිකයන්ට මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි කියන්නේ IMF කොන්දේසි එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යටත් නොවි මිත්‍ර පාක්ෂික රටවල් වලින් Tamanගේ අවශ්‍යතා සපුරා ගන්නට උත්සාහයක් දරමින් තිබෙනවා කියලා. ඉතින් ඒකම අපට විදේශ විනිමය ලැබෙන්නා වූ ප්‍රධාන මාර්ග කිහිපයක් තිබෙනවා. භාණ්ඩ හා සේවා ආනයනය, ඒ වගේම අපිට සංචාරක ව්‍යාපාරය තුළින් විදේශ විනිමය ලැබුණා. අපේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් විදේශ විනිමය ලැබෙමින් තිබුණා. හැබැයි දැන් මේ වන විට රුපියල සහ ඩොලරය අතර තිබෙන්නා වූ ඒ අනුපාතයන් විනිමය අනුපාතකයන් කෘතිම ලෙස පාලනය කරන්නට යාමින් මේ විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට මුදල් ලැබීමට මැලි කමක් දක්වනවයි කියලා ආර්ථික විශ්ලේෂකයන් කියනවා. අද දිවින පුවත්පත කියන්නේ නිසි රුපියල් නොදෙන නිසා විදේශ ශ්‍රමිකයෝ ඩොලර් නොදෙති කියලයි. ඒ අනුව ඔවුන් ඩොලර් ලංකාවට එවන්නේ නැතුව වෙනත් විකල්පවලට යොමු වන සයක් අද පුවත්පත් වාර්තා කරනවා. ඉතින් ඇතැම් විදේශගත ශ්‍රී ලාංකිකයෝ මේ දිනවල తాවකාලිකව විදේශ විනිමය එවීමෙන් වැළකී සිටින බව දිවි නිර්දා සංග්‍රහය කියනවා. නිල මාර්ග මගින් ශ්‍රී ලංකාවට විදේශ මුදල් එවීමේදී රටේ පවතින නිල විනිමය අනුපාතයට අනුව බැංකු වලින් ගෙවන්නේ සාපේක්ෂව අඩු මුදලක් බැවින් එම අවාසිය නිසා ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මහ බැංකුව විසින් දැනට කලක් තිස්සේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් 200ත් 203ත් අතර ස්ථාවරාගයක පවත්වාගෙන යන අතර අවිධිමත් මාර්ග මගින් මුදල් ලැබීමේදී ඇමරිකානු ඩොලරයකට රුපියල් 240ක පමණ මුදලක් ලැබෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ බැංකු මගින් දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලරයකට රුපියල් 10ක් වැඩිපුර ගෙවනු ලැබුවද ඇමරිකානු ඩොලරයකට ලැබෙන්නේ රුපියල් 210ක් පමණ ප්‍රමාණයක් බව විදේශගත ශ්‍රමිකයන් පෙන්වා දෙනවා. ඉතින් මේ අනුව ඒ මුදලට ඇමරිකානු ඩොලර් ලැබීම Tamanට පාඩුයි. ඒක කරන්නට අපහසු කාර්යයක් කියලා තමයි ඔවුන් නිරන්තරයෙන්ම අපි කියන්නේ කණිපින්දම් කියනවායි කියලා තොරතුරු වාර්තා කරන්නට වෙන්නේ. ඉතින් ඒකම අද දිවින පුවත්පත කියන මේ සාමාන්‍ය ශ්‍රමිකයන් වගේ නෙවෙයි විදේශගත වෙලා සාමාන්‍යයෙන් දහඩිය වගුරවලා ඩොලර් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් යෙන් යුවාන් වගේ දෙයක් වෙන්නට පුළුවන්. වෙනත් මුදල් ඒකකයක් වෙන්නට පුළුවන්. ඒවා උපේන අය වගේ නෙවෙයි. මෙන්න මේ 52 දෙනා පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්නට සිදුවේවි. අද දිවින ඉරිදා සංග්‍රහය ශ්‍රී ලාංකිකයෝ 52ක් ඩොලර් මිලියන 62ක් රට බැංකුවකට දාලයි කියලා. ඩොලර් මිලියන 62ක් ශ්‍රී ලාංකිකයෝ 52ක් අපූරු කතාවක්. ශ්‍රී ලංකා රජයේ ඩොලර් හිඟයකට මුහුණ පැවති අවස්ථාවක ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු ඩොලර් මිලියන 62ක කළු සල්ලි පෞද්ගලික ජාත්‍යන්තර බැංකුවක තැන්පත් කර ඇතැයි අනාවරණය වෙනවා. 2005 සිට මෙම ඩොලර් කළු සල්ලි එම ජාත්‍යන්තර බැංකුව භාරයේ තිබූ අතර කිසිදු රජයක් ඒ ගැන පරීක්ෂණ කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම තවත් ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකුද එම බැංකුවේ තිබූ කළු සල්ලි ඉවත් කරගෙන තිබෙනවායි කියලා අද දිවින පුවත්පත මේ විදිහට වාර්තා කර සිටිනවා. ඉතින් කෙසේ වෙතත් අර්බුදයක් තිබෙනවා, විශේෂයෙන්ම ඩොලර් අර්බුදයක්. ලබන වසර ණය ගෙවන්නට සිදුවන වසරක් වෙනවා. විශේෂයෙන්ම ජනවාරි 18 වෙනිදා පළමු කාර්තුවේ ණය පියවන්නට වෙනවා. ඩොලර් බිලියන ගණනින් තමයි ඒ මුදල් ගෙවන්නට වෙන්නේ. රුපියල් වලින් අපට විදේශ ණය ගෙවන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඉතින් විශේෂයෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන විපක්ෂ නායකවරයා ඇතුළු බොහෝ පාර්ශව යෝජනා කරන්නේ IMF එකට එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි කියලා. ඉතින් රජයේ ඇතැම් පාර්ශවත් ඒ මතේ හිටියත් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කියනවා IMF එකට ගියොත් මම ගෙදර යනවායි කියලා. අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය IMF ණය ගත්තොත් එවෙලේ එළියට බහිනවා. වාසු ආණ්ඩුවට යුද ප්‍රකාශ කරයි. පරම්පරා 7කට හෙන ගහන වැඩක්. මෙන්න මේ ආදී වූ සිරස්තල රැසක් පිරිවරා ගනිමින් තමයි වාසුදේව නානායක්කාර මහතාගේ අනුතුරු ඇඟවීම තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් එක මොහොතක්වත් මම මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ. මේ ණය ගැනීම පරම්පරා 7කට හෙන ගහන වැඩක් කියලා ජල සම්පාදන අමාත්‍යවරයා සඳහන් කරනවා. ඔහු වාමාංශික පෙරමුණේ නායකයා. ඔහු එසේ ප්‍රකාශ කරන්නේ මූල්‍ය අරමුදලෙන් ආණ්ඩුව ණය ගැනීම රටට වාසිදායකදයි මව්බිම කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින්. ඉතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ රටකට කර කියා ගන්න දෙයක් නැති වුණාම අවසාන වශයෙන් යන තැන. එහෙම යනකොට ඕනෑම රටක් යන්නේ අසරණව. එවිට එම මූල්‍ය අරමුදල හා මෙරට අතර ඇතිවන මොනවා හරි ගනුදෙනුවක් වුණොත් ඒක IMF ප්‍රතිපත්තිය අනුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එම මූල්‍ය අරමුදලේ පළමුවෙනි ප්‍රතිපත්තිය තමයි ඔක්කොම රාජ්‍ය දේපල දේශීය හෝ විදේශීය පෞද්ගලික සමාගම් වලට මිලදී ගන්න ඉඩ දීම. දෙවෙනි ප්‍රතිපත්තිය තමයි රටේ සුබ සාධන කටයුතු වෙනුවෙන් කරන වියදම් ටිකෙන් ටික අඩු කරන්න ඕනෑ කියන එක. තුන්වෙනි ප්‍රතිපත්තිය තමයි දේශීය නිෂ්පාදන ආරක්ෂා සඳහා කරන සියලුම ආනයන කිරීම අත්හරින්නට ඕනේ කියන එක. ඉතින් මෙන්න මේ වගේ කොන්දේසි තිබෙන නිසා IMF එකෙන් ලෝක
මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම පිළිබඳව තමන් නොසතුට පළ කරන බව ඒ විතරක් නෙවෙයි එහෙම ගත්තොත් මම එළියට බහැලා ආණ්ඩුවෙන් යනවයි කියලා වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරනවා. ඉතින් අපිට IMF එකට යන එක අලුත් දෙයක් නෙවෙයි. අපි 11 වතාවක් ඉතිහාසයේ විටින් විට ආර්ථික අර්බුදයන් හමුවේ IMF එකට ගියා. අතරමඟදී ඒ අත්වැල අතෑරලා දැම්මා. කෙසේ වෙතත් ඉතින් IMF එකට යාම පිළිබඳව පක්ෂව සහ විපක්ෂව මතවාද ඉදිරිපත් වෙමින් තිබෙනවා. දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි ආර්ථික විද්‍යාඥයන් මේ අර්ථ ශාස්ත්‍රඥයන් අතරත් ඒ පිළිබඳව යම්කිසි විවාදයක් පවතින බව තමයි කියන්නට වෙන්නේ. ඉතින් වාසු ආණ්ඩුවට යුද ප්‍රකාශ කරයි කියද්දී අද මව්බිමම කියනවා වාසු විමල් උදේ යුගදනවි විරෝධයට නීතිපති හරස් වෙයි කියලා. IMF විරෝධයට අමතරව යුගදනවි විරෝධයකුත් මේ තුන් කට්ටුව විසින් ඉදිරිපත් කරනවා. කෙරවල පිටියේ යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයේ හිමිකාරීත්වයේ දරන සිට 40ක කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති සමාගමකට පවරා දීම සඳහා ගෙන ඇති කැබිනට් තීරණයක් අත්සන් කොට ඇති කිවිසුමත් බලරහිත කරන්න ඉල්ලා ගොනු කොට ඇති පෙත්සම් පහට පක්ෂපාතීව පෙත්සම් වග උත්තරකරුවන් වූ වාසුදේව නානායක්කාර විමල් වීරවංශ හා උදේ ගම්මන්පිල මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට ඇති දිවුරුම් පෙත්සම් සහ මුලින්ම ව්‍යවස්ථා විරෝධී බැව් නීතිපති සංජය රාජරත්න මහතා පසුගිය 17 වෙනිදා එම පෙත්සම් විභාගයේදී කියා සිටියයි කියලායි අද මව්බිම පුවත්පත මේ ප්‍රධාන සිරස්තලය ඔස්සේ වාර්තා කර සිටින්නේ. ඉතින් විශේෂයෙන්ම ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම අභියෝගයට ලක් කරමින් මේ විදිහට කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් සිටින්නේ. ඉතින් මේ ඔස්සේ අපි දැක්කා උදේ ගම්මන්පිල අමාත්‍යවරයා කියනවා ජනාධිපතිවරයාට අවශ්‍ය නම් හැකියාවක් තිබෙනවයි කියලා මේ අමාත්‍යවරුන් අමාත්‍ය දුරවලින් නිරපා හරින්නට. ඉතින් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙයිද කියන්නට අපට හැකියාවක් ඇත්තේ නැහැ. හැබැයි කැබිනට් මණ්ඩලයේ වෙනසක් ළඟම එනවයි කියලායි අද දිවයින ඉරිදා සංග්‍රහය කියන්නේ. ඉතින් කුට්ටම යලිත් වතාවක් අනන්න හදනවද කියලා ජනතාවට අහන්නට පුළුවන්. අර්බුදයෙන් ගොඩ එන්න කැබිනට් වෙනසක් කියලා අද දිවයින ප්‍රධාන සිරස්තලයෙන් කියනවා. විමල් උදේ සහ වාසුදේව අමාත්‍යවරුන් යුගදනවි ගිවිසුමට එරෙහිව දිවුරුම් ප්‍රකාශ ලබා දීමෙන් සාමූහික වගකීම සහ ව්‍යවස්ථාවද උල්ලංඝනය කර ඇති බව නීතිපතිවරයා කරන ලද ප්‍රකාශය සහ ඒ ඔස්සේ නිර්මාණය වන්නා වූ දේශපාලන වටපිටාව පිළිබඳව තමයි අද දිවයින අවධානය යොමු කරන්නේ. ඉතින් කැබිනට් මණ්ඩලයේදී ගනු ලබන සාමූහික තීන්දුව තීරණවලට එරෙහිව එළියට පැමිණ ඒවා විවේචනයට ලක් කිරීම නිසා ආණ්ඩුවේ සාමූහිකත්වයට එය ප්‍රබල බලපෑමක් වී ඇතැයි දෙම ආරංචි මාර්ග කියනවා. ඉතින් විශේෂයෙන්ම යුගදනවි බලාගාරයේ රජයේ සතු කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලයේදී ගත් තීරණයට එරෙහිව ඒ විවේචනය කිරීම නිසා ආණ්ඩුව දැඩි අපහසුතාවයට පත්වීමද සාකච්ඡාවට බඳුන් වී තිබෙනවයි කියලායි කියන්නේ. ඉතින් ඒ ඔස්සේ කැබිනට් මණ්ඩලයේ වෙනසක් ඉදිරියේදී ඇතිවිය හැකි බව දිවයින පුවත්පත කියනවා. අපි දැක්කාද ලංකාදීපයත් කියනවා ලබන වසර මුලදී ඇමති මණ්ඩලයේ සංශෝධනයක් ප්‍රධාන ඇමති දුර කිහිපයකුත් වෙනස් වෙයි කියලා. ඒ අනුව ලබන වසර මුල කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට රජය බලාපොරොත්තු වන බව අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් අද ලංකාදීපයත් ඒ විදිහටම වාර්තා කර සිටින බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් මේ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී සමහර විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් පිළිබඳවත් තීන්දුව තීරණ ගනීවිදයි අපට කියන්නට හැකියාවක් ඇත්තේ නැහැ. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර තිබෙන්නා වූ දීගයටත් යම් ආකාරයෙන් කනකොකා හඬවමින් පවතින සයක් නිරීක්ෂණය කරන්නට පුළුවන්. අද දේශීය පුවත්පත කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනිත්තිලි ඉවසීමේ සීමාව රතු ඉර ළඟටම ඇවිල්ලයි කියලා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශය. ඉතින් ඒ අනුව ආණ්ඩුවේ හිඳමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරමින් තවදුරටත් ආණ්ඩුවට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධව නැගී සිටීමට තම කණ්ඩායම බලමුළු ගන්වන බව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දන්වා ඇතැයි එම කණ්ඩායමේ පිරිසක් උපුටා දක්වමින් අද දේශීය පුවත්පත මේ විදිහට වාර්තා කර සිටිනවා. ඉතින් පොහොට්ටුවේ කිව්වට මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් සමාජිකයන් රාජ්‍ය අමාත්‍යවරුන් වෙන්නට පුළුවන්, අමාත්‍යවරුන්ම වෙන්නටත් පුළුවන්, මන්ත්‍රීවරුන් වෙන්නට පුළුවන්. ඔවුනුත් විටින් විට රජයේ ක්‍රියාදාමයන් පිළිබඳව දැඩි විවේචන එල්ල කරනවා. අපි දැක්ක අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා කාලයක් තිස්සේ ඉතාමත් භාර දූර අමාත්‍යංශ රාශියක් දරපු චරිතයක්. විශේෂයෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය දුරේ පවා දරපු අනුර ප්‍රියදර්ශන යාපා මහතා සමහර රජයේ ක්‍රියාමාර්ගයන් දැඩි ලෙස විවේචනය කරා. ඒකම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රම විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහතාත් ඒ වගේ අදහස් රාශියක් සඳහන් කරනවා. අද මව්බිම පුවත්පතේ 18 වන පිටුවේ
ඔහු සමගලබී සංවාද ඉදිරිපත් කළ තිබුණා. ඉතින් ඔහු එහිදී කියන්නේ අයවැයේදී කතා කළේ සනීපාරක්ෂක කම්කරුකමකටවත් සුදුසු නැති අය බවයි. ඉතින් එහිදී ඔහු කරන්නා වූ ප්‍රකාශ රහසියෙන් කීපයක් විතරක් උපුටා දක්වන්නම්. මගේ පෞද්ගලික මතය IMF එකට යන්න ඕනෑ. ගැසට් වල වටිනාකම මේ ආණ්ඩුව නැති කළා. තව මාස දෙකක් පෑවුවොත් විදුලියත් නෑ. ජේෂ්ඨ කමතියා උගත්කමටවත් මෙයාලා සලකන්නේ නැහැ. ආහාර හිඟයක් ආවොත් ළඟ රටකින්වත් උදව් නැති වේවි. ජනතාවට දුන් සහතිකයේ ක්‍රියාත්මක නොකිරීම හවුල්කාර පක්ෂවලටත් බරපතල අභියෝගයක්. අපේ ප්‍රතිපත්තිවලට එකඟ නැත්නම් ආණ්ඩුවෙන් එළියට බහින්න සූදානම්. රට අර්බුදයක තියෙද්දී පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ප්‍රශ්නයක්. 69 ලක්ෂය තමයි වැඩි පුරම දුක් වෙන්නේ. කලාපයේ රටවල් එක ගත්තාම අපි කොවිඩ් පාලනය කළ විවිධ අංගයන් පිළිබඳව අගය කිරීමක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සියලු දේ ඉතා පිරිසුදුව කරන පක්ෂයක්. දැන් විපක්ෂයේ කාර්යභාරය කරන්නේත් ඔවුන්. රාජපක්ෂලා බලයට ගෙනාවෙත් ජනතාවමයි, ගෙදර යවුවේ ජනතාවමයි. වැරදි නිවැරදි කරගන්න තියෙන්නේ තවත් අවුරුදු 3ක් විතරයි කියලා සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවයි කියලා අද මව්බිම පුවත්පත මේ දැවැන්ත සංවාදය ඔස්සේ ලිපිය ඔස්සේ අද සඳහන් කර සිටිනවා. අපි එතනින් යන්නට සූදානම්. දැන් අයවැය පිළිබඳව ආර්ථිකය පිළිබඳව කතා කරද්දී මේ ඩොලර් හිඟය එහෙම නැත්නම් අයවැය පරතරය පියවා ගැනීම, ඒක පුද්ගල ආදායම, දල ජාතික නිෂ්පාදිතය, ආදායම් ව්‍යාප්ති විෂමතාවය මේ වගේ දේවල් නොවේ පොදු ජනතාවට මුලින්ම දැනෙනා වූ ආර්ථික ප්‍රශ්නය. ඒ තමයි බඩගින්න, කුසගින්න. ඉතින් ලිපේ එක වේලක් හෝ ගිනි ඇවිලෙන්නේ නැතිනම් ඒ ලිපේ නොඇවිලෙන ගින්න කුසේ ඇවිලෙන්නට පුළුවන්. ඊට පස්සේ හදවතේ ඇවිලෙන්නට පුළුවන්. ඒ ඔස්සේ මුළු ජීවිත රාශියක් විනාශයට පත්වෙන්නට පුළුවන්. දැන් අද මව්බිම පුවත්පතේ මෙන්න මේ සිරස්තලයෙන් යුතුව පළවෙන වාර්තාවෙන් යම්කිසි ආකාරයෙන් බඩු මිල සංසන්දනයක් කරනවා. බඩු මිලේ දුක අහපියව් කන්නේ කොහොමද කියපියව් කියලයි එහි දක්වා තිබෙන්නේ. ඉතින් බඩු මිල පිළිබඳව සංසන්දනය කරන්නේ එතරම් ඈතකට ගිහිල්ලා නෙවෙයි. යහපාලන ආණ්ඩුව කාලයේ තිබුණු බඩු මිල සහ වර්තමාන බඩු මිල නෙවෙයි. මේ ලේඛකයා අසංග ආටිගල ඉතාමත් සාධාරණ විදිහේ සංසන්දනයකට තමයි එළඹෙන්නේ. ඒ 2020 ජනවාරි සහ 2021 දෙසැම්බර් කියන කාලය ඉතාමත් කෙටි කාලයක් තුළදී බඩු මිල ඉහළ ගිය ආකාරය වගුගතව ඔහු ඉදිරිපත් කරනවා. සීනි කිලෝව රුපියල් 105 සිට 133 දක්වා ඉහළ ගියා. සම්බ කිලෝව රුපියල් 98 සිට 155 දක්වා ඉහළ ගියා. නාඩු කිලෝව 96 සිට 135 දක්වා. සුදු කැකුළු කිලෝව 95 සිට 125 දක්වා. බිත්තරය 19.50 සිට 24.25 දක්වා. පරිප්පු කිලෝව 130 සිට රුපියල් 260 දක්වා. පොල් ලීටරය 410 සිට 510 දක්වා. පොල් ගෙඩිය 60 සිට 75ත් 100ක් දක්වා. ලොකු ලුණු කිලෝව 116 සිට රුපියල් 180ට දක්වා. අර්තාපල් කිලෝව රුපියල් 250 සිට 280 දක්වා. කැරට් 320 සිට 450න් ඉහළට. වට්ටක්කා 50 සිට 80න් ඉහළට. ගෝවා 160 ඉඳන් 400 දක්වා. බෝංචි කිලෝව රුපියල් 350 සිට 375න් ඉහළට. ඊට පස්සේ තක්කාලි කිලෝව රුපියල් 275 සිට රුපියල් 400 දක්වා. සිමෙන්ති කොට්ටයක් 950 සිට 1460 දක්වා. වයරින් වයර් මීටර් 100ක් 2250 සිට 3750ක් දක්වා. ඉතින් ඒකම අලුත් වයර් මීටරයක් රුපියල් අර්ත් වයර් මීටරයක් රුපියල් 6750 සිට 10500 දක්වා මේ ආදී වූ ආහාර භාණ්ඩවලට අමතරව නිරන්තරයෙන් අවශ්‍ය වන්නා වූ ඉදිකිරීම් බාණ්ඩ කිහිපයකත් මේ ලියුම් කරු මිල වැඩිවීම දක්වා සිටිනවා. ඉතින් ඔබට දැනෙනවා ඇති අද වෙළඳපළට ගිහිල්ලා ගන්න බඩු මිල නෙවෙයි. ඔබ තව සතියකින් ගිහිල්ලා ගත්තාම ලබා ගන්නට වෙන්නේ. ඊයේ වෙනකොට එළවලු මිල පිළිබඳව නම් කතා කරන්නටම දෙයක් නැහැ. ඊයේ වන විට මාළු මිරිස් ග්‍රෑම් එකක මිල රුපියලක්. ඒ අනුව මාළු මිරිස් කිලෝවක් ගන්න රුපියල් 1000ක් අවශ්‍ය වෙනවා. සමහර විට පාලකයන්ට කිව්වාම කියාවි අර මාරියන්ටියෝ රැජින කිව්වා විදිහට අපිට සඳහන් කරાવી පාන් නැත්තම් කේක් කාපන් කිව්වා වගේ මාළු මිරිස් නැත්තම් බෙල් පෙපර් හරි කාපන් කියලා කියන්නට පුළුවන්. හැබැයි මේ බඩු මිල දරාගත නොහැකි තත්වයකට පත් වෙමින් තිබෙනවා. ආදායම් ඒ විදිහටම තිබෙනවා. වැටුප් ලබන අයගේ ආදායම් ඒ විදිහටම තිබෙනවා. ඊට පස්සේ ස්වයං රැකියා කරන සහ ව්‍යාපාර කරන අයගේ ආදායම් නැත්තටම නැති වී තිබෙනවා. හැබැයි බඩු මිල දිනෙන් දිනම මේ විදිහට ඉහළ යමින් පවතින සයක් තමයි වාර්තා කරන්නට වෙන්නේ. ඒකම අද දිවෙන පුවත්පතේ ඉහළින්ම දක්වා තිබෙනවා. ජනවාරියේදී එළවලු ඉවරයි කියලා සිරස්තලයක්, පුංචි සිරස්තලයක් ඇතුළට තමයි දැවැන්ත විස්තරය යොමු වී තිබෙන්නේ. අපි වෙලාව බලලා ඒ සිරස්තලයට යොමු වෙමු. ඒ අනුව මේ වන විට
අධික මිලකට හරි එළවලු මිලදී ගැනීමට එළවලු වෙළඳපොලේ තිබ්බත් යම්කිසි ආකාරයකින් ජනවාරි වන විට මේ පොහොර අර්බුදය සහ සෙසු කෘෂිකාර්මික අර්බුද රාශියක් හේතුවෙන් එළවලු කියන එක නැත්තටම නැති වෙන කලුනික වගේ දුර්ලභ දෙයක් බවට පත් වෙන්නට පුළුවන් කියලා කෘෂිවේදීන් ඒකම මේ ව්‍යාපාරයේ නිරත වන්නන් සහ ගොවීන් මැසිවිලි නගන බව තමයි අද දිවයින ඉරිදා සංග්‍රහය මේ විදිහට වාර්තා කර සිටින්නේ. ඉතින් අපට එළවලු ටික කොහොමාරි හොයාගෙන රත් කරගන්න ගෑස් සපයා ගන්නට පුළුවන්ද? මෙවන විට ගෑස් උග්‍ර හිඟයක් පවතිනවා. ඒ ගෑස් හිඟයට අමතරව ගෑස් කියන්නේ වහා පිපිරෙන සුළු සියදිවි නසා ගැනීමේ උපකරණයක් බවට පත්වමින් තිබෙන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයෙන් කියනවා මේ ගෑස් මගඩිය යම්කිසි හිටපු පාලකයෙකුගේ ක්‍රියාවලියක් කියලා. ඉතින් එහි දක්වා තිබෙන්නේ ගෑස් මගඩියේ හිටපු ලොක්කෙකුගේ වැඩක් කියලා. මිල වැඩි කිරීමට අනුමැතිය ලබා නොදීම නිසා ගෑස් සංවිතිය වෙනස් කිරීමට ලිට්‍රෝ ගෑස් ආයතනයේ හිටපු ප්‍රධානියෙක් තීරණය කර තිබූ බව අනාවරණය වී තිබෙනවා. ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1200කින් වැඩි කරන ලෙසට කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීමට රජයේ පාර්ශවයෙන් අනුමැතිය ලබා නොදීම නිසා මෙම තීරණය ගෙන තිබූ බව ඉහළ මට්ටමේ පරීක්ෂණයකදී අනාවරණය වී ඇති බව තමයි අද ලංකාදීපය කියන්නේ. ඉතින් මීට අමතරව මෙම නිලධාරයා ගෑස් මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් 50 බැගින් කොමිස් මුදලක් ලබාගෙන තිබූ බවත් සඳහන් වෙනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ වර්තමාන සභාපතිවරයා හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ මේ කිසිදු තීරණයකට සම්බන්ධ වී නැති බවයි අනාවරණය වෙන්නේ. ඉතින් අනාවරණය වී ඇති මෙම තොරතුරු වලට අදාළව දීර්ඝ වශයෙන් කරුණු සොයමින් සිටින අතර වගකීම් යුතු පුද්ගලයා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ජනාධිපතිවරයා වාර්තාවක් හැඳවීමටත් නියමිතයි කියලායි දක්වා තිබෙන්නේ. ඉතින් කමිටු වාර්තා කොමිෂන් මේවා නම් වැඩක් නැහැ. රටේ නීතියක් තිබෙනවා. මේ කමිටු ඕනේ නැහැ ඇත්තටම. රටේ අපරාධ නීතිය තිබෙනවා, දණ්ඩ නීති සංග්‍රහය තියෙනවා. නීතිය ඉතාමත් පොහොසත්, නීතිය ඉතාමත් සන්නද්ධයි. කරුණා කරලා මේ හොරු, තක්කඩි, මංකොල්ලකාරයෝ, මේ කොමිස්කාරයෝ මේගොල්ලන් හින්දා ජනතාවට දුක් විඳින්නට බෑ. ජනතාවට Tamanගේ ජීවිතය තේ ටිකක් කහට ටිකක් වක් කරගන්නත් බියෙන් කුස්සියට යන්නට ඕනේ නැහැ. කකුල් දෙක ගැහි. ඉතින් ඒ වගේ තත්වයක් ඇති කරපු අය අනිවාර්යෙන්ම අධිකරණය හමුවට පමුණවලා දැඩි දඬුවම් ලබා දෙන්නට කටයුතු කළ යුතුයි. කමිටු වාර්තා ඒවා මේ කල් මරන්න මේ දේවල් මේ නිකන් අර දියාරු කරන්න භාවිතාවරණ දේවල් කියලා තමයි පොදු ජනතාව අතර තිබෙන්නා වූ මතය බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ එක්කම කියන්නට ඕනේ මේ ගෑස් පිපිරීම පිළිබඳව සිදුවීම් රාශියක් වාර්තා වෙමින් තිබීදී ඊයේ දිනේදී විතරක් 24ක් වාර්තා වෙද්දී ගෑස් පිපිරීමේ තවත් රහසක් තිබෙන බව කියා සිටින්නේ දේශීය පුවත්පත. ඉතින් දිනකට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් 85000ක් සමග පුරවනු ලබන ලිට්‍රෝ සමාගම සිලින්ඩර් වලට ගෑස් පිරවීමෙන් පසු එම සිලින්ඩර සියල්ල විශේෂ ජල පරීක්ෂණයකට යොමු කළ යුතු අතර එම පරීක්ෂණය සිදු කරන්නේ ජලය උපයෝගී කරගෙන ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දු වනවාදයි පරීක්ෂා කිරීමට. නමුත් ඒ අත්හිට වී ඇති බවක් තමයි මේ විදිහට වාර්තා වෙන්නේ. මෑත කාලයේම ජල පරීක්ෂණ ක්‍රමවේද අනුගමනය නොකරන පුරවන ලද ගෑස් සිලින්ඩර කෙලින්ම වෙළඳපොළට නිකුත් කිරීමද ලිට්‍රෝ ගෑස් අර්බුදයට හේතුවක් බව එම සමාගමේ නම සඳහන් නොකළ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියනවා. තම අධ්‍යක්ීම අනුව දෛනිකව පුරවනු ලබන ගෑස් සිලින්ඩර වලින් 5% පමණ ගෑස් කාන්දුවක් සිදුවීම සාමාන්‍ය දෙයක්. ඒ ජල පරීක්ෂණය මගින් එම සිලින්ඩර හඳුනාගෙන ඒවා අලුතින් පුරවා වරද නිවැරදි කොට සීල් කර නැවත පරීක්ෂාවකින් පසුව වෙළඳපොළට නිකුත් කිරීම මේට පෙර සිදු කෙරෙනු පිළිවෙත. නමුත් එය මේ වන විට සිදු නොවෙමින් පවතින බවක් තමයි අද දේශීය පුවත්පත මේ සිරස්තලය ඔස්සේ වාර්තා කර සිටින්නේ. ඉතින් ඒකම අද අරුණේ ප්‍රධාන සිරස්තලය වෙන් කර තිබෙන්නේ වෙන කිසිවකටවත් නොවේ මේ ගෑස් අර්බුදයේම අලුත් කතාවක් කියන්නට. ගොඩබෑම නතර කළ ගෑස් නැව් දෙකට හම්බන්තොටදී ගෑස් ගඳ කලවම් කෙරේ කියලා එහි දැක්වෙන්නේ. මින් පසුව සංයුතිය වෙනස් කරන්නට බෑ. ගෙවල් වල සිලින්ඩර එකතු කර හිඟ මුදල් පාරිභෝගිකයාට ගෙවන්න ඒ අධිකරණයේ නියෝගයන් කැප්ටන් නිසි පරිදි අඩංගු නොවීම නිසා ගොඩබෑම අත්හිටුවා ඇති ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික් ටොන් 7200ක් හම්බන්තොට වරායට රැගෙන ගොස් කැප්ටන් අඩංගු කර නිසි ප්‍රමිතියෙන් යුක්තව වෙළඳපොළට මුදා හැරීමට පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ සූදානම් වෙනවයි කියලායි මේ ප්‍රධාන සිරස්තලයෙන් කියවෙන්නේ. හම්බන්තොට වරාය පිහිටි ලාෆ් ගෑස් සමාගමේ ගෑස් පිරවීම අංගණයේදී කැප්ටන් ඇතුළත් කිරීමේ හැකියාව තිබෙනවා. ගෑස් වල ගඳ සුවඳ දැන ගැනීම සඳහා කැප්ටන් අඩංගු විය යුතුයි. වෙළඳපොළෙන් මතුව ඇති ගෑස් හිඟය අවම කිරීම සඳහා මෙම පීවර ගැනීමට නියමිත බව තමයි වැඩිදුරටත් අද සතියග අරුණ වාර්තා කර සිටින්නේ. ඉතින් ඒ එක්කම අද දිනමින පුවත්පත දිවයින පුවත්පතත් මේ ගෑස් වාර්තා කරනවා. අපි දිවයිනේ එක සිරස්තලයක් බලමු. ගෑස් සමාගම් දෙකට අතුරු තහනම් නියෝගයක් කියලායි
අද එහි දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරන ප්‍රමිතියෙන් යුතු ගෘහස්ත ගෑස් සිලින්ඩර පමණක් වෙළඳපොළට නිකුත් කරන ලෙස ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වලට මේ විදිහට නියෝගයක් අභියාචනාධිකරණයෙන් නිකුත් වුණා. මේක තරමක් පරණ ප්‍රවෘත්තියක්. පසුගිය සිකුරාදා අහන්නට ලැබුණු දෙය අද දිවයින ඉරිදා සංග්‍රහය මේ විදිහට වාර්තා කර සිටිනවා. ඒකම අද පිපිරීම් කියන වචනයත් එක්ක අද පිපිරීම් බලන්න ලෝක ගෑස් සංවිධානයත් ලංකාවට කියලා සිරස්තලයකුත් වාර්තා කරනවා සතියාග අරුණ. එහි කියන විදිහට පසුගිය දිනවල සිදු වූ ගෑස් සුදුන් පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ලිට්‍රෝ සමාගම විසින් රටවල් 125ක සමාජිකයන් 300කට අධික පිරිසකින් සැදුම් ලත් ලෝක ගෑස් සංවිධානයට ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව එම සංවිධානයේ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇති ලිට්‍රෝ සුරකීමේ ජාතක එකමුතුව සඳහන් කරනවායි කියලා අද අරුණ පුවත්පත කියා සිටිනවා. පිපිරෙන්නේ ඉතින් බෝම්බ ගෑස් විතරක් නෙවෙයි. අබුද්දස්ස කාලයට සමහර විට දියර පොහොර පවා පිපිරෙනවා. ඊට අමතරව ඉතින් පිපිරී ගිනිගත් නෞකා පිළිබඳව අපට ඕනෑ තරම් නිදර්ශන අධ්‍යක්ීම් තිබෙනවා. ඒ නෞකා දැන් අපට මතක නැහැ. ඒ නෞකා වලින් අපට වන්දි ගෙව්වාද? අපේ පරිසරයට සිදු වුණු හානියට, අපේ දීවර සහෝදරයන්ට සිදු වුණු හානියට වන්දි ලැබුණාද? ඉතින් අපේ මුහුදු ජීවීන්ට සිදුවුණු හානි සම්බන්ධයෙන් මොකක්ද වුණේ? ඒවා පිළිබඳව දැන් අපට වගේ වගක් නැහැ. ඒ පිළිබඳව මාධ්‍ය කතා කරන්නෙත් නැහැ. දේශපාලකයෝ කතා කරන්නෙත් නැහැ. බොහෝ විට සමාජ මාධ්‍ය පවා Facebook එකේ නිරන්තරයෙන්ම රැඳී සිටින අය පවා එක මාතෘකාවක් ඔස්සේ දිගින් දිගටම ගිහිල්ලා ඊට පස්සේ ඒක අතරලා තවත් මාතෘකාවක් එල්ලෙනවා. හැබැයි ඔබට මතක ඇති එක්ස්ප්‍රස් පර්ල් නැව නිසා සිදුවුණු හානිය දැන් අද අරුණ පුවත්පත කියනවා මේ හානිය නිසා මේ නැව නිසා කැස්බෑවන් 4000ක් මිය පරලොව ගොස් සිටින බව. ඉතින් ඒ අනුව කැස්බෑවන් 4000ක් කියන්නේ ඉතාමත් ඉහළ ගණනක්. පුවත්පත වාර්තා කරන විදිහට එක්ස්ප්‍රස් පර්ල් නැව නිසා කැස්බෑවුන් 4000ක් මිය ගොස් ඇති බව පරිසර සංවිධානය විසින් කැට තබා සඳහන් කරනවායි කියලායි කියන්නේ. ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය සාගරයට මුසු වීම නිසා කැස්බෑවුන් 4000කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් සිදු කළ සමීක්ෂණයකදී හෙළි වී තිබෙනවා. එම අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කරන්නේ මියගේ කැස්බෑවුන්ගෙන් 10%ක පමණ ප්‍රමාණයක් වූ කැස්බෑවුන් 370කගේ සිරුරු සොයා ගැනීමට හැකි වූ බවයි. මේට අමතරව ඩොල්ෆින් මත්සීන් 36ක්ද තල්මසුන් 7ක්ද වශයෙන් සිරුරු වෙරළ තීරයට ගොට ගසා තිබියදී හමු වී තිබුණායි කියලත් නීතිඥ ලහඳපුර මහත්මිය සඳහන් කරනවායි කියලා අද සතියාග අරුණ සඳහන් කරනවා. ඉතින් ඒකම තවත් මහත් වූ පරිසර විනාශයක් සිද්ධ වෙමින් පවතිනවා. කොළඹ නගරයේ පෙනහළු දෙකක් තිබෙනවා. එකක් තමයි අත්තිඩිය අභයභූමිය, අනිත් පෙනහල්ල තමයි මුතුරාජවෙල. මුළු රටටම අවශ්‍ය කරන්නා වූ ඔක්සිජන් වලින් වැඩි ප්‍රතිශතයක් ලබා දෙන්නා වූ ඔක්සිජන් නිර්මාණය කරන නිර්මාණාගාරයක්. එහෙම නැත්නම් යම්කිසි ආකාරයකින් ඔක්සිජන් කම්හලක් කියන්නට පුළුවන් තැනක් තමයි මුතුරාජවෙල. ඉතින් කෙනෙකුට අහන්නට පුළුවන් ඔක්සිජන් කණ්ඩද කියලා. කණ්ඩ නෙවෙයි, උස්ම ගන්න තමයි ඔක්සිජන් පාවිච්චි කරන්නේ. ඉරිදා ලංකාදීපය අද කියනවා මුතුරාජවෙල තෙත්බිමේ නිවාස 3000ක් හදලයි කියලා. මුතුරාජවෙල තෙත්බිමෙහි නිවාස 3000ක් පමණ ඉදිකර ඇති බවත්, ඇතැම් ගම්මානවල නිවාස 7-800 බැගින් පිහිටුවාත් ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරියම උපුටා දක්වමින් අද ලංකාදීපයේ මේ විදිහට වාර්තා කරනවා. ඉතින් මේ අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා සඳහන් කරන්නේ එම නිවාසවලින් බොහෝමයක නිසි වැසිකිලි කැසිකිලි පහසුකම් හා ජල ප්‍රවාහන මාර්ග පද්ධති පවා නොමැති බවයි. ජායල, වත්තල සහ මීගමුව ප්‍රදේශවලට වන්නට වැඩි වශයෙන් ඉඩම් ගොඩකර ජනාවාස ඉදිකර තිබෙනවා. 2017 හා 2018 වසරවලදී මුතුරාජවෙල තෙත්බීම රක්ෂිතෙහි වැඩි වශයෙන් ඉඩම් ගොඩ කර ඇතැයි රණවීර මහතා ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය හැර අදාළ සියලු ආයතන අනුමැතිය දී ඇති බවත්, මෙම තෙත්බිම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම හරහා සංවර්ධනය කළ හැකි කොටස අතහැර එහි සැබෑ සීමා මායිම් ඇතුළත් කොටස රක්ෂිතයක් හැටියට ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවත් මේ නිලධාරියා සඳහන් කරනවායි කියලයි ඉරිදා ලංකාදීපේ කියන්නේ. ඉතින් පරිසරය ගැන අපට අමතක වෙන්නට පුළුවන් ආර්ථික ප්‍රශ්න වගේ දේවල් තියෙන නිසා ඒකම රටේ තිබෙන්නා වූ වෙනත් අර්බුදයන් රාශියක් තිබෙන නිසා වෙන්නේ. ඉතින් මේ අර්බුද රාශියක් තිබුණත් බොහෝ දෙනා තමන්ගේ දූෂණ, අක්‍රමිකතා, අල්ලස්, කොමිස් ඒවා ඒ විදිහටම කරගෙන යනවා. ඒ පිළිබඳව තොරතුරු රාශියක් අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. අපි විරාමයකින් පසුව ඒවා පෙළගස්වන්න. Sri Lanka's breakfast show.
ලීටර් 2 කෝකා-කෝලා එකක් සමග සේරා කොත්තු පැක් එකක් නොමිලේ. දෙරණ අරුණ. Sri Lanka's breakfast show. අපිට අද අර මම විරාමයට පෙර ආතුව සඳහන් කරපු විදිහට කොයි තරම් රට ආර්ථික අර්බුදයක තිබුණත් ඇතැම් පුද්ගලයන් තමන්ගේ මඩිය තර කර ගැනීමේ ව්‍යාපෘති දිගින් දිගටම ක්‍රියාත්මක කරමින් පවතිනවා. අද ලංකාදීපය කියනවා පළාත් සභාවක මැති ඇමති කාර්ය මණ්ඩලයට ලක්ෂ 88ක බෝනස් එකක් හම්බුණයි කියලා. පළාත් සභාවක මැති ඇමති කාර්ය මණ්ඩලයට ලක්ෂ 88ක බෝනස් එකක්. පළාත් සභා සියල්ලම විසිරුව හැර තිබියදීත් බෝනසුත් දීලයි කියලායි කියන්නේ. මුදල් අමාත්‍යාංශයේ එකගතාවයකින් තොරව පළාත් සභාවක හිටපු ඇමතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩල සඳහා පාරිතෝෂිත දීමනා ලෙසට රුපියල් ලක්ෂ 88ක මුදලක් ගෙවා ඇති බව අනාවරණය වෙනවයි කියලයි මෙහි දක්වා තිබෙන්නේ. ඉතින් පළාත් සභා මන්ත්‍රීවරයෙකුට කාර්ය මණ්ඩලය සඳහා 3 දිනක්ද ඇමතිවරයෙකුගේ කාර්ය මණ්ඩලය සඳහා 8 දිනක්ද සේවය කර තිබෙනවා. පළාත් සභාව විසිරුවා හැර වසර 4ක කාලයක් ඉක්ුත් වී ඇති අතර මෙයට පාරිතෝෂිත දීමනාවක් වශයෙන් මෙම මුදල පසුගිය මාස කිහිපය තුළදී ගෙවා ඇති බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කියනවා. ඉතින් නාඩුකාරවරයාගේ අනුමැතිය මත පමණක් මෙම මුදල් ගෙවා තිබෙනවා. මෙම ගෙවීම පූර්වාදර්ශයක් කර ගනිමින් අනිකුත් පළාත් සභාවල ඇමති හා මන්ත්‍රී කාර්ය මණ්ඩල සඳහාද මෙම පාරිතෝෂිත දීමනාව ගෙවන ලෙසට බලපෑම් එල්ල වී ඇතැයිද එම ප්‍රකාශකයා සඳහන් කරනවයි කියලයි අද ලංකාදීපය කියන්නේ. පුදුම රටක් නේද? ඉතින් ඒත් එක්කම අපිට යන්නට පුළුවන් ජලබිලක් ගැන. දේශීය ප්‍රධාන සිරස්තලය 93 ලක්ෂයක මැති ඇමති ජලබිල් පොල්ලක් කියලායි කියන්නේ. රජය හා විපක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රබුන් 40 දෙනෙකුගේ නිවෙස්වලට ජලය සැපීම වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලයට අයවිය යුතු රුපියල් 93 ලක්ෂයක පමණ මුදලක් අදාළ තැනැත්තන් විසින් මෙතෙක් ගෙවා නැතැයි ජල සම්පාදන මණ්ඩලය සිදු කළ විගණනයකින් හෙළිදරව් වී තිබෙනවා. දිගින් දිගටම ජලබිල්පත් ගෙවීම ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ නම් එම හිඟ මුදල් අය කර ගැනීමට නීතිමය පියවර ගැනීමට ජල සම්පාදන මණ්ඩලය සූදානම් බවයි වාර්තා වන්නේ. ඉතින් නීතිමය පියවරවලට අමතරව වතුර කපන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මැති ඇමති ජල බිල් පොල්ලක් ආණ්ඩු පක්ෂය විතර නෙවෙයි විපක්ෂයේ මහත්වරුනුත් ඉන්නවා. ගාන 93 ලක්ෂයක් කියලා තමයි එහි වැඩිදුරටත් දක්වා සිටින්නේ. ඉතින් හොරු තක්කඩි මැරයෝ කොමිස්කාරයෝ ඩීල්කාරයෝ විතරක් නෙවෙයි මේ රටේ ඉතාමත් සුපසන් මිනිස්සු අනිත් අයගේ කරදරයකදී දුකකදී ලෙඩකදී තමන්ගේ හද උණුවන මිනිසුන් ඉන්නවා. ඔවුන් පිළිබඳව කලාතුරකින් හෝ වාර්තාවක් දී අප ඒ පිළිබඳවත් අනිවාර්යයෙන්ම ඉඩක් වෙන් කළ යුතුයි. අද අරුණ පුවත්පතේ ඇතුළු පිටුවක ඉන්දික සංජීව විතාන තබන සටහනක් තිබෙනවා. කොරෝනාවට හෝටලේ දන් දුන්නාට ලෝකයේ වටින්ම සම්මාන කියලයි එහි දක්වා තිබෙන්නේ. ඉතින් තරුණ ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය ප්‍රියන්ත රත්නසිරි මහතා පිළිබඳවයි මේ කතාව තිබෙන්නේ. ඉතින් ඔහු දකුණු කොරියාව ඉතාලිය සහ ඉරානය යන රටවලින් මෙරටට පැමිණෙන සියලු මගින් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීම සඳහා තමන්ගේ සුපිරි හෝටලය නොමිලේම ලබා දුන් බව තමයි වාර්තා වන්නේ. ඉතින් මේ කැපකිරීම වෙනුවෙන් ඔහු දේශීය වශයෙන් නොවේ ජාත්‍යන්තර වශයෙන් පවා විවිධ සම්මානයන්ට බඳුන් වුණා. ලොක්ඩවුන් කාලේ නැති බැරි අය හොයාගෙන ගිහින් උදව් කරලා තිබුණා. අසරණ වුණු ගොවීන්ගේ කොමඩු කිලෝ 20000ක් අරන් හමුදාවට එය ප්‍රදානය කරලා තිබුණා. ඉතින් ඒකම ඔහු සඳහන් කරන මේ ප්‍රකාශය ඉතාමත් වැදගත්. දේශපාලඥයන්ට බැනලම හරියන්නේ නැහැ. එයාලා අවුරුදු 5න් 10න් යනවා. එයාලගේ බලපෑමත් රටට තිබෙනවා. අපි බලන්න ඕනේ පුරවැසියාගේ වගකීම ඉටු කරලාද කියලා. රට ගැන ආදරයක් තියෙනවා නම් සමාජය ගැන ආදරයක් තියෙනවා නම් අපි බලන්න ඕනේ අපිට මොනවද කරන්න පුළුවන් කියලා. එහෙමයි දේශමාන්‍ය ප්‍රියන්ත රත්නසිරි මහතා සඳහන් කරන්නේ. අපි එතනින් යන්නට සූදානම් ව්‍යාපාරයක් පිළිබඳව තරමක් වෙනස් ව්‍යාපාරයක් පිළිබඳව අද ලිපියක් පළවේ තිබෙනවා ලංකාදීපේ. එතර වෙළඳපළට යන අපේ ටින් කළ කිතුල් රා කියලයි එහි දක්වා තිබෙන්නේ. කෑන් එකකට බීර කෑන් එකක් වගේ කෑන් එකකට කිතුල් රා ඇතුළත් කරලා විදෙස් පාරිභෝගිකයන් සඳහා යවන්නට ලංකාවේ සමාගමක් සූදානම් වෙනවා. කිතුල් රාගන්නේ ගිලිමලේ හා අයගම ප්‍රදේශවල ගම්වලින්. කිතුල් මදින තාක්ෂණයේ ලෝකේ කොහෙවත් නැහැ. අපට පාරම්පරික වෙන මේ කිතුල් කර්මාන්තය අදට ගැලපෙන අයුරින් නව තාක්ෂණය යොදාගෙන මෙවැනි නිෂ්පාදන තුළින් අපේ රටට විශාල විදේශ විනිමයක් ගේන්නට හැකියාවක් තිබෙනවායි කියලයි සඳහන් වෙන්නේ. ඉතින් අපේ රටේ නීති හැදලා තිබෙන්නේ කර්මාන්ත ඉදිරියට ගෙන යන්න නෙවෙයි ඒ වළක්වන්න. හැබැයි සුරාබදු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ඉතාමත් හොඳ සහයෝගයක් ලබා දුන්නා කියලා තමයි මේ නිෂ්පාදකයන් සඳහන් කරන්නේ. ඉතින් එය එළිදැක්වීමේ උළෙලට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාත් සහභාගී වුණා. මේ දිනවල රා ගැන විතරක් නෙවෙයි යුග දනවි ගැනත් ඔහු කතා කරමින් සිටිනවා.
ඔව් අපි බලමු විමල් නෑ ඒ නීතිඥවරුන්ගේ තර්කනේ අධිකරණයේ විනිශ්චයකාරතුමන්ලගේ තීරණයක් නෙවෙයිනේ. එක එක නීතිඥ මහතුරු එක එක තර්ක ගේනවා. ඒ එච්චරයි. අධිපතිතුමාගේ නියෝජිතයෝ යන්නේත් එතන නීතිඥයෝ හැටියට. එහෙම නැත්නම් නීතියේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ හැටියට නෙවෙයි. සාමූහික වගකීම කඩලා කියලා කියන්නේ චෝදනා කරනවා ආණ්ඩුවේ අනිත් ඇමතුරු. සාමූහික වගකීමට බැඳෙනවා සිද්ධ වෙච්ච දෙයකට. සිද්ධ නොවුණු දෙයක් සිද්ධ වුණා කියලා කියනකොට එතකොට එතන සාමූහික වගකීමට බැඳීමක් නැහැ. සිද්ධ වෙච්ච දෙයකට අපි සාමූහික බැඳීමක් තියෙනවා ඇත්තටම. අපි එකඟ වුණත් නැතත් ඒ දෙයට. මෙතන කිසිම දෙයක් සිද්ධ නොවි අద్භූත පත්‍රිකාවක් අනුමත වුණා කියලා මේ මිනිත්ස් වල ඊට පහුවෙන්ද තිබ්බයි කියලා අපිට ඒක පිළිගන්න බෑ. එහෙම පිළිගන්නව නම් මේ රටේ මහජනයාට අපි ආණ්ඩුව හදන්න කලින් කියපු කතා බොරු. ඔබතුමාට තවදුරටත් ආණ්ඩුවේ ඉන්න පුළුවන් නැත්නම් වෙනම ගමනක් යන්න සූදානම්වත් තමයි තියෙන්නේ. ඒව ඉතින් කලබල වෙන්න එපා නේ. ඕගොල්ලන්ට හරි උවමනාවක් තියෙනවද ඉක්මනට අපි එළියට ගන්න. කලබලේ තියෙන කාටද කියලා අපි විමල වීරවංශ අමාත්‍යවරයාගෙන් අහමු. හෙට රාත්‍රී 10:30ට දෙරණ 360 දී. අද weekend FT පුවත්පත වාර්තා කරනවා civil society organizations concerned by appointment of RTI commission chairperson. යනුවෙහි වාර්තාවන අන්දමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් සිවිල් සමාජ සංවිධාන විසින් ඉතාමත් දැඩි අවධානයෙන් යුතුව පසුවෙනවා මේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපතිවරයා පත් කිරීම පිළිබඳව. ඉතින් යහපාලන රජයෙන් සිදුවුණු බොහෝ දේවල් පිළිබඳව දැඩි විවේචන ජනතාවට තිබුණා. මේ තොරතුරු දැනගැනීමේ පනත ස්ථාපිත කිරීම තුළින් ජනතාවගේ යම්කිසි මූලික අයිතියක් සුරක්ෂිත කිරීම පිළිබඳව සුපසන්සිතින් කතා කළ යුතුමයි. ඉතින් ඒ වගේ ආයතනයක මේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ මේ වන විට ප්‍රධාන පුටුව එහෙම නැත්නම් සභාපති ධුරයේ හිස් වී තිබෙනවා. ඒ පිළිබඳව සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් සුදුසු අයෙක් පත් කරයිද යන්න පිළිබඳව දැඩි අවධානයෙන් පසු වෙනවයි කියලායි වීකෙන්ඩ් FT පුවත්පත අද වාර්තා කර සිටින්නේ. අපි එතනින් යමුද රත්නපුරයට. රත්නපුරේ මැණික් කතාවක් ලෝකයේ ලොකුම මැණික් පහළ වෙනවයි කියලා වරින් වර සඳහන් වුණත් ඒ මැණික් අලෙවි කිරීමෙන් ලංකාවට විදේශ විනිමය ලැබුණාද නැද්ද කියන්නට තොරතුරු ඊට පසුව වාර්තා වුණේ නැහැ. මෙන්න මැණික අන්න මැණික කියනවා. ඊට පස්සේ මැණික පෙන්නනවා. ඊට පස්සේ මැණිකට මොකක්ද වුණේ කියලා කවුරුවත් දන්නේ නැහැ. අද දිවෙන පුවත්පතේ 5 වන පිටුවේ දක්වනවා ලෝක විශාලතම මැණික ගන්න චීනයයි ඇමරිකාවයි සටනක කියලා. තවමත් ගවේෂණ කටයුතු කරගෙන යන නිසා මැණික ලැබුණු ස්ථානයක් ගැන කියන්න බෑ. මැණික් කැටයක තිබෙන සියලු ගුණාංග කොරන්ඩම් ගල්වල නැහැ. මේ ආණ්ඩුවේ රංගපෑම රටේ ප්‍රශ්න යට ගැසීමට ජනතාව මුලා කිරීමක් මේ ආදී වූ අනුසිරස්තල රාශියක් පළ වෙනවා. ඉතින් අපි ඇත්තටම දන්නේ නැහැ මේ මැණික කියන තරම් වටිනා දෙයක්ද කියලා. කෙසේ වෙතත් මේ ආසියාවේ රැජින සම්බන්ධයෙන් මැණික් ව්‍යාපාරිකයෙක් කියන කතාවක් මෙහි අන්තර්ගත කරලා තිබෙනවා. ඔහුගේ අදහස ඉදිරිපත් කරන්න නම් ඒ විවාදාපන්න වෙන්නට පුළුවන්. මේ වගේ ගල් රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් පතල් වලින් සුලභව ලැබෙනවා. මැණික් ගලක ගුණාත්මක අවධිය පසු කරගෙන ගිහිල්ලා මැරුණු ගල් මේවට අපි කියන්නේ කොට්ටර කියලා. මේ ගල රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් ළඟ ඕන තරම් තිබෙනවා. අපි ওই මැණික් ගල් ගෙදර තියාගන්නේ ඇන්ටික් භාණ්ඩයක් විදිහට. පතල්කම්කරුවන්ගේ මිදුල්වල වාඩි ගන්නත් ඔය ගල් තියලා තියෙනවා. මේ ආණ්ඩුවේ රංගපෑම් රටේ ප්‍රශ්න යට ගැසීමට ජනතාව මුලා කිරීම කාලෙට කාලෙට මෙවැනි මාධ්‍ය සංදර්ශන කෙරෙනවා. ඉතින් මේ ආණ්ඩුව කාලේදී විතරක් නෙවෙයි මීට ඉස්සරත් මේ වගේ ගල් ගැන විශාල ප්‍රසිද්ධියක් දීලා තවමත් විකුණ ගන්න බැරිව තියෙනවයි කියලා තමයි අද මැණික් ව්‍යාපාරිකයෙකු උපුටා දක්වමින් මේ ලිපියට මුසු කර තිබෙන අදහසේ කියවෙන්නේ. ඉතින් රටේ ආර්ථිකයක් ගොඩ ගන්නට ස්වීප් ගැන ඊට පස්සේ කැසිනෝ ගැන මේ මැණික් ගල් ගැන අදෘශ්‍යමාන බලවේග ගැන හිත හිතින්දල වැඩක් නෑ. ආර්ථිකය කළමනාකරණය කරගන්නට ඕන. ඉතින් මේ වන විට CCC සිට CC දක්වා අපි වැටීම පිළිබඳව ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ කතිකාචාර්යවරයා මේ විදිහට පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවා. සාමාන්‍ය ශ්‍රේණිගත කිරීම පහත හෙලීම හෙලා දකිමින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම සාමාන්‍යයෙන් මෑත කාලයේදී ලංකාවේ පුරුද්දක් බවට පත් වෙලා තියෙනවා. මහ බැංකුව හා නිකුත් ආයතන මගින්ම ප්‍රකාශයට පත් කරන දත්ත පදනම් කරගෙන මෙවැනි නිගමනට එල්ලලා තියෙන්නේ. වගකිය යුතු පාර්ශවයන් විශේෂයෙන්ම සෛරී බැඳුම් කර හරහා ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලෙන් ණය ලබා ගැනීමට අදාළව කටයුතු කිරීමේදී ඒ ශ්‍රේණිගත කිරීමේ ආයතන කළ හැකි බලපෑම පිළිබඳ හොඳින් අවබෝධයකින් යුතුව හිටියා. මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ ඒ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ලබා දෙන ශ්‍රේණිගත කිරීම පිළිබඳව පුළුල්ලු දැක්මකින් යුතුව ඒ අර්බුදය විසඳා ගැනීමට අවශ්‍ය වන්නා වූ වැඩ සටහන ඉදිරිපත් කිරීම හා ඒ ක්‍රියාත්මක කිරීමයි. ඒ වෙනුවට එම ආයතනයට අදාළ
අදාළ අවලාදයන් නැගීම මම හිතන්නේ නැහැ කිසිසේත්ම මේ තත්වයෙන් මිදීමට අදාළව හේතුවක් වෙනවා කියලා. දැන් ඉදිකිරීම් ශේත්‍රය තිගැස්මට ලක් කරමින් සිමෙන්ති හිඟයක් පවතිනවා. හැබැයි අද දේශීය පුවත්පත කියනවා පිටරට සිමෙන්ති එපා අපට හදන්න පුළුවන්. ලබන වසර සඳහා මෙරට ජනතාවගේ භාවිතයට සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන 9ක් අත්‍යවශ්‍ය බව ඉදිකිරීම් සංගමේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා දේශීය පුවත්පතට සඳහන් කරනවා. ඉතින් මේ බොහෝමයක් පිටරටින් ගෙන්වන්නේ. ඉතින් එය පිළිබඳව අර්බුදයක් තිබෙනවා. එම ප්‍රමාණය මෙරට සමාගම් 3කට නිෂ්පාදනය කළ හැකි බවත් ඒ නිසා පිටරටින් සිමෙන්ති ආනයනය නතර කොට රුපියල් 1400ක වැනි මුදලකට ලබා දිය හැකි බවත් ඔහු කියනවා. එහෙත් ඒ සඳහා බලධාරීන් සහාය ලබා දිය යුතු බවත් එසේ නොවුනහොත් තවත් වැඩි මුදලට මෙරට මැදිහත් කරුවන්ගෙන් සිමෙන්ති මිලදී ගන්නට සිදුවන බවත් සභාපතිවරයා අවධාරණය කරනවායි කියලායි දේශීය පුවත්පත කියා සිටින්නේ. එළඹෙන උත්සව සමය වෙනුවෙන් සතොස්ස බඩු මල්ලක් හඳුන්වා දුන්නා. මේ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී දැක්වූ අදහස්. අපි මේ භාණ්ඩ වර්ග ටික පපඩන් නැතුව වෙළඳ පොලෙන් මිලදී ගෙන තියෙනවා. එක ආයතනය 2751යි අනිත් ආයතනය 2489යි. ඒ අපි මේ ටික දෙන්නේ 1998කට. 1998 ඒකට කෝල් කරලා අවශ්‍යතාවය දෙන්න පුළුවන් 0.11 520යි 1998 කියන අංකයට WhatsApp පණිවිඩයක් මගින් මේක ඇනුම් කරන්න පුළුවන්. කෙසේ වෙතත් භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් වග කියන්නට ඕනේ අර කලින් කතා කරපු මාත්‍යා කියලා පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා කියනවා. ඇත්තටම දැන් වෙළඳ ඇමතිතුමා මේ රටේ විහිළු සපයන විතරක් නෙවෙයි ජනතාවගේ කෝපය අවුලවන සුළු ප්‍රකාශ තමයි සිද්ධ කරන්නේ. ඔහු පළමුවෙන්ම මේ බඩු මිල සම්බන්ධයෙන් මේ බඩු මිල පාලනය කරන්න අසමත් වීම සම්බන්ධයෙන් වගකීම බාරගත යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම අද මේ සිද්ධ වෙලා තියෙන මේ ගෑස් පිපිරීම සහ ගෑස් වලින් සිදුවෙන ගෑස් කාන්දු වීමෙන් නිසා සිදුවෙන මේ විනාශයන් වැළැක්වීමට පාරිභෝගික අධිකාරිය හැටියට නීතිය ක්‍රියාත්මක නොකිරීම. ඒ වගේම අද මේ රටේ මේ පොහොර කියලා ලබා දීලා තියෙන මේ අපද්‍රව්‍ය වලින් තනපු මේ ද්‍රව්‍ය නිසා ඇති වෙලා තියෙන ව්‍යසනය. මේ වගේ කාරණාවලට එතුමත් මේ ආණ්ඩුවත් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. ඒකේ කිසිම සැකයක් නැහැ. අනාගත ජනාධිපති දුර අපේක්ෂකයෙක් විදිහට තමයි එතුමාව හඳුනාගන්නේ. අද සත්‍යයක් අරුණ කියන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමට 7 දෙනෙක් පොර එක කියලා ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට 7 දෙනෙකු සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ජාතික සමගි ජන බලවේගයේ පමණක් මන්ත්‍රීවරුන් 9 දෙනෙකු ඒ සඳහා අවශ්‍ය දේශපාලන වටපිටාව සකස් කරමින් සිටිනවා. සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට මෙවන විටත් ප්‍රකාශ කර තිබෙනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 2 දෙනෙකු ගැන එම පක්ෂයේ මහා මැතිවරණයට ඉදිරිපත්ව ජය ලැබූ සුළු පක්ෂයක මන්ත්‍රීවරයෙකුද ජනාධිපතිවරණයට තරඟ කිරීමට සැලසුම් කර තිබෙනවායි කියලා තමයි දක්වා තිබෙන්නේ. ඉතින් කොහොම වුණත් තවත් නම් කිහිපයක් අර්ජුන රණතුංග මහතා ඒකම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහාය ලබන තවත් අපේක්ෂකයෙක් මේ ආදී වූ නම් කිහිපයකුත් මේ 7 දෙනාගේ නම් අතරට ඇතුළත් වන බව තමයි සත්‍යගාරුණ කියන්නේ. අපිට නම් වැඩක් නැහැ වැඩ තමයි ඕනේ කියලායි කියන්නට වෙන්නේ. අපි එතනින් යමු මේ සිරස්තලයට. රාජ්‍ය ආයතන 55කට ට්‍රිලියන 1.2ක පාඩුවක් වාර්තාව ගෙනෙන්නේ අද දිවයින පුවත්පත. පාඩු විඳින රාජ්‍ය ආයතන පිළිබඳව තමයි දිගින් දිගටම වාර්තා වෙන්නේ. ඛනිජ තෙල් සංස්ථා, විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, සතොස්ස සහ ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය යන රාජ්‍ය ආයතන පහ ඇතුළු රාජ්‍ය ආයතන 55ක 2006 වසරේ සිට 2020 වසර දක්වා සිදු ඇති පාඩුව රුපියල් ට්‍රිලියන 1.2ක් බව අනාවරණය වී ඇතැයි ප්‍රවීණ ආර්ථික උපදේශකවරයෙකු වන මහාචාර්ය රොහාන් සමරජීව මහතා සඳහන් කරනවා. මෙම රාජ්‍ය ආයතන පහහි 2019 වසරේ දිනක පාඩුව රුපියල් කෝටි 38කට අධික බවත් වාර්තා වෙනවා. දවසකට රුපියල් කෝටි 38ක් පාඩු වෙන රාජ්‍ය ආයතන පිළිබඳව තමයි මේ විදිහට තොරතුරු වාර්තා කරලා සිටින්නේ. අපි වෙලා බලමු. මේ විදිහට රාජ්‍ය ආයතන දිගින් දිගටම පාඩු ලබන්නේ ඇයි කියන කාරණය පිළිබඳව කෝප් සහ කෝපා කමිටුවලදී අවධානය යොමු වන සැක් දැක ගන්නට තිබෙනවා. කවුරුන් එහි සභාපති දුරයටපත් වුණත් කීර්තිමත් ඉතිහාසයක් විශේෂයෙන්ම කෝප් කමිටුවට තිබෙනවා. අපිට මතකයි කාලයක් විජේදාස රාජපක්ෂ මහතා, ඊට පස්සේ සුනිල් හඳුන්නෙත්ති මහතා, ඩිව් ගුණසේකර මහතා මේවැනි වගේ අය තමයි මේ තනතුරු හොබවනු ලැබුවේ. වර්තමානයේදී චරිත හේරත් මහතා තමයි එහි සභාපති දුරය දරනු ලබන්නේ. ඉතින් හැබැයි පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හේතු
හේතුවෙන් මේ කමිටු විසිරුවා හැරෙනවා. දැන් අද ලංකාදීපයේ කියනවා කෝප් ඇතුළු මැති සභයේ කමිටු 5ක මුල් පුටුවල වෙනසක් සිදු වෙනවයි කියලා. පොදු ව්‍යාපාර පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාව කෝප් කමිටුව, රජයේ ගිණුම් පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාව කෝපා කමිටුව සහ මුදල් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා 5ක මුල් පුටු ළඟදීම වෙනස් වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනමයි කියලායි ලංකාදීප පුවත්පත මේ විදිහට කියන්නේ. ඉතින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය හොබවනු ලබන්නේ මහාචාර්ය චරිත හේරත් මහතා. රජයේ ගිණුම් පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය මහාචාර්ය තිස්ස විතාරණ මහතා හොබවන අතර මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය හොබවනු ලබන්නේ නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා. ඉතින් මේ තිදෙනා සම්බන්ධයෙන්ම ගැටලු ඇති වෙනවා වෙන්නට පුළුවන්. මේ කෝප් සහ කෝපා කමිටුවල ක්‍රියාකාරීත්වයන් පිළිබඳව විශේෂයෙන්ම විපක්ෂ නායකවරයාගේ පවා පැසසුමට ලක් වුණා. වාරවසාන කිරීමෙන් නික්මිතිව මේ මූලාසනවලට මේ තිදෙනා නැතුව වෙන අය පත්වන්නට හැකියාවක් තිබේද කියන ප්‍රශ්නය තමයි අහන්නට වෙන්නේ. ඉතින් අද ලයිස්තුවක් ලංකාදීපයත් සිහිපත් කරනවා මේ කෝප් සහ කෝපා කියන කමිටුවලින් ඒ වගේම මුදල් පිළිබඳව ගිණුම් කාරක සභාවේදී සිදුවුණු කටයුතු පිළිබඳව ඒ පිළිබඳව සිදුවුණු මෙහෙය පිළිබඳව අපි එතනින් යන්නට සූදානම්. දැන් වෛරසය ගැන කතා නොකරනම තරම්ද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. අද දේශීය පුවත්පත හැබැයි තොරතුරක් වාර්තා කරනවා පළමු ඔමික්‍රෝන් එන්නත ලබන මාර්තුවේ ලැබෙනවයි කියලා කියන්නේ. ලෝකයේ එන්නත් නිෂ්පාදකයෝ මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව එන්නතක් නිපදවීමෙන් සිටිනවා. තවත් සති 6කින් පමණ ඔවුන්ගේ මූලික නිෂ්පාදන පරීක්ෂා කිරීමට සූදානම් වනු ඇති බවට අනාවැකි පළ වෙනවා. හැබැයි ඊයේ දිනේදී සඳහන් කරන ලද්දේ තෙවන මාත්‍රාව එහෙම නැත්නම් බූස්ටර් එන්නත ලබා දීමෙන් ඔමික්‍රෝන් ප්‍රභේදයේ සම්බන්ධයෙන් සිට 85ක පමණ ආරක්ෂාවක් සුරක්ෂිතභාවයක් ලබා ගන්නට පුළුවන් කියලා. අද සිළුමිණ පුවත්පත කියන ඔමික්‍රෝන් වළක්වන්න ගත යුතු මඟ මෙන්න කියලා. ඒ අනුව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත තවත් පුද්ගලයන් තිදෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමග ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට දැඩිව යොමු විය යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා. මේ වන විටත් මෙරටින් වාර්තා වී ඇති ඔමික්‍රෝන් කොවිඩ් ආසාදිතයන් ගණන ඒ අනුව 4 දක්වා ඉහළ ගොස් තිබෙනවයි කියලත් එහි දක්වා තිබෙනවා. ඉතින් දිවයින පුවත්පතත් අද සෞඛ්‍ය ලොක්කෝ ඔමික්‍රෝන් ලාට දොර ඇරලා කියලා සිරස්තලයක් චෝදනාවක් විදිහට පළ වී තිබෙනවා. රවි කුමුදේශ් මහතා තමයි මෙහි චෝදනාකරු බවට පත් වී තිබෙන්නේ. ඉතින් ඒ අනුව යම්කිසි ආකාරයකින් ඔමික්‍රෝන් රැල්ලක් නිර්මාණය වීමේ ප්‍රවණතාවයක් පවතින බව තමයි එයින් කියවෙන්නේ. කොවිඩ් මර්ධනය සඳහා අනුමත එන්නත් ලබාගත් පුද්ගලයන් කිසිදු පරීක්ෂණයකින් තොරව රටට ඇතුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගනු ලැබූ අත්නෝමතික තීරණය හේතුවෙන් ඔමික්‍රෝන් වැනි නව ප්‍රභේද රටට ඇතුළු වීමට ඉඩ සැලසෙන බව සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමේ සභාපතිවරයා රවි කුමුදේශ් මහතා අවධාරණය කරනවයි කියලා අද දිවයින පුවත්පතේ මේ සිරස්තලයෙන් කියා සිටිනවා. ඒකම තරමක් වෙනස් සිරස්තල කිහිපයකට අපි අවධානය යොමු කරන්නට ඕනේ. දැන් අද සතියක අරුණ කියන මේ කතාව බලන්න. ඔබේ දුව ඔබේ පුතා ගැනද දන්නෙත් නැහැ. ප්‍රාථමික සිසුන්ගේ වයසට සරිලන උස බර නැහැ කියලායි එහි දක්වා තිබෙන්නේ. ප්‍රාථමික සිසුන්ගෙන් බොහෝමයකට වයසට සරිලන උසත් බරත් සරිලන බරත් නොමැති බවත් විටමින් A හා යකඩ ඌනතාවෙන් පෙළෙන බවත් පසුගිය කාලයේ සිදු කළ සමීක්ෂණ කිහිපයකින්ම හෙළිදරව් වී තිබෙන බව තමයි කියන්නේ. ඒ අනුව ඉදිරියේදී පාසල් පාදක කරගෙන පෝෂණ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවට ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යෝජනා කරනවා. 21-24 වර්ෂවලදී රාජ්‍ය ආයෝජන වැඩසටහන යටතේ සඳහන් කර ඇත්තේ දැනටමත් ප්‍රාථමික සිසුන්ගෙන් 90%ක් මෙම වැඩසටහන යටතේ ආවරණය වන බවයි. හැබැයි ප්‍රාථමික සිසුන්ගේ වයසට සරිලන උස හෝ බර නොමැති බවට තමයි චෝදනා නැගෙන්නේ. මේත් සතියක අරුණේම සිරස්තලයක්. දවසකට 8ක් අලුතින් මතට කියලායි එහි දක්වා තිබෙන්නේ. දිනකට ශ්‍රී ලංකාවේ 8 දිනකු පමණ අලුතින් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරනවා. බිහිසුණු අනාවරණයක්. ඒ අනුව මේ වන විට දල වශයෙන් පුද්ගලයන් 1,26,000ක් පමණ හෙරොයින් වලට ඇබ්බැහි වී සිටිනවා. මෙසේ මත්ද්‍රව්‍ය සඳහා වැඩි වශයෙන් ඇබ්බැහි වී ඇත්තේ පාසල් අධ්‍යාපනයේ අඩාල වූ දරුවන් වන අතර වාර්ෂිකව බන්ධනාගාරගත වන රැඳවියන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ මෙම මත්ද්‍රව්‍ය ආශ්‍රිතයන්ගෙන් බව වැඩිදුරටත් අද සතියක අරුණ වාර්තා කර සිටිනවා. අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන්
සිදු කළ සමීක්ෂණයකට අනුව පෙනී යන්නේ වාර්ෂිකව මද්‍රව්‍ය හේතුවෙන් අත්අඩංගුවට පත්වන පිරිස අතර සැලකිය යුතු සංඛ්‍යාවක් කාන්තාවන් වන බවයි. ඔවුන් අවුරුදු 36යි 50යි වයස්වල පසුවන්නන් බවත් කියවෙනවා. ඔවුන්ගෙන් 50ක් පමණ මද්‍රව්‍ය සඳහා මුදල් සොයා ගනු ලබන්නේ ලිංගික වෘත්තියේ නිරත වීමෙන් බවත් කියවෙනවා. කාන්තාවන්ගෙන් තවත් 16ක් වගේ ප්‍රමාණයක් සුළු වෙළඳාම් කරනවා. තවත් 22ක් හෙරොයින් අලෙවි කිරීම කරනවා. ඒ වලින් ඔවුන් මද්‍රව්‍ය සඳහා අවශ්‍ය මුදල් උපයා ගන්නවායි කියලා කියන්නේ. ඉතින් කාන්තාවන් දීර්ඝ කාලයක් තිස්සේ පියවරෙන් පියවරට මේ විදිහට මතට ඇබ්බැහි වෙමින් තිබෙන බව තමයි සතියග අරුණ වාර්තා කරන්නේ. ඉතින් රටෙන් මේ විදිහට වාර්තාවන් වූ සංඛ්‍යාලේඛන සතුටුදායක වන්නේ නැහැ. ඉතින් මද්‍රව්‍යයේ බාලම සහෝදරයා අපි අකමැත්තෙන් වත් කියන්නට ඕනේ දුම්වැටිය පිළිබඳව වාර්තාවන් වූ සංඛ්‍යා ලේඛන වලට අවධානය යොමු කරමු. ඒ අනුව රටේ මිනිසුන් දවසකට කෝටි 40ක දුම් බොනවයි කියලා තමයි මේ විදිහට දිවයින පුවත්පත අද වාර්තා කර සිටින්නේ ප්‍රධාන පිටුවේම සිරස්තලයක් ඔස්සේ. එහි කියවෙන අන්දමට දිගින් දිගටම දුම්බීමේ ප්‍රවණතාවයන් වැඩි වෙමින් පවතිනවා. මෙරට ජනතාව දිනකට රුපියල් කෝටි 40කට පමණ දුම්වැටි උරන බව මධ්‍යසාර හා මධුරාවේ තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරයා පුබුදු සමරසේකර මහතා කියනවා වසරකට රටේ දුම්වැටි කෝටි 230ක් අලෙවි වන බවත් දුම්බීම නිසා මනුෂ්‍ය ජීවිත 20000ක් පමණ වසරකට අහිමි වන බවත් ඔහු කියනවා. දුම්වැටි අලෙවියෙන් දුම්කොළ සමාගම රුපියල් කෝටි 15000ක පමණ ලාභයක් වාර්ෂිකව ලබනවා. දුම්පානය සඳහා ගොදුරු වී සිටින පිරිස අතර 30ක් පමණ අවුරුදු 15වත් 54 කාණ්ඩයේ අය බව සඳහන් කරන්නේ මහතා. මේ වන විට දුම්වැටි භාවිතය රටේ අඩු වී ඇතත් දුම්කොළ සමාගමද සිය නිෂ්පාදන අඩු කළත් දුම්වැටි මිල ඉහළ යාම නිසා මෙලෙස අධික ලාභ ලබමින් සිටින බව පුබුදු සමරසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කරන බව තමයි දිවයින පුවත්පත මේ විදිහට අද වාර්තා කර සිටින්නේ. පොහොර ගැනත් කතා කරන්නට ඕනේ. පොහොර අවුලෙන් ඇමතිලාත් ඇවිලෙයි කියලා සිරස්තලයක් අප අද දිවයින පුවත්පතේම ප්‍රධාන පිටුවේ සිරස්තලයක් ලෙසින් දකිනවා. අභ්‍යන්තරයේ ඒ පිළිබඳව අර්බුද තිබෙනවා. කාබනික පොහොර බෙදා හැරීම එක් ඇමතිවරයෙකුටද රසායනික පොහොර බෙදා හැරීම තවත් ඇමතිවරයෙකුටද පවරා ගොවීන් වෙත ඒවා බෙදා හැරීමට කටයුතු කිරීම නිසා ආණ්ඩුවේ ඇමතිවරුන් අතර මත ගැටුම් ඇති වී මේ වන විට ඒවා උග්‍රතර පත්ව ඇතැයි පුවත්පත කියනවා. කාබනික සහ දීර පොහොර වර්ග බෙදා හැරීමේ කටයුතු රාජ්‍ය ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා වෙතද රසායනික පොහොර සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා වෙතද පවරා තිබෙනවා. එහෙත් ඒ සම්බන්ධයෙන් Taman දැනුවත් වී නැතයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් චෝදනා කරනමයි කියලායි අද දිවයින පුවත්පතේ මේ සිරස්තලය ඔස්සේ වාර්තා වෙන්නේ. සිළුමිණේ ප්‍රධාන සිරස්තලය විශේෂයෙන්ම උපාධිධාරීන්ට සුබදායී තොරතුරක් බවට පත්වේවි. උපාධිධාරීන් 51,000ම ජනවාරි සිට ස්ථිර සේවයට කියලායි එහි දක්වන්නේ. අභ්‍යාසලාභී උපාධිධාරීන් ලෙස බඳවාගෙන තිබෙන 51,000කට රජයේ ස්ථිරපත්වීම් ලබාදීම 2022 ජනවාරි 3 වනදා සිට සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන මහතා කියනවා. ඒ අනුව වසරකට පුහුණුව සම්පූර්ණ කළ 42500ක පමණ පිරිස එදින සිට ස්ථිර කෙරෙන අතර 2021 පෙබරවාරි මාස මාර්තු මාසවල පුහුණුව සඳහා බඳවාගත් සෙසු පිරිස් වසරක පුහුණු කාලය සම්පූර්ණ වීමෙන් පසු 2022 අප්‍රේල් 1 වෙනිදා සිට ස්ථිර කිරීමට නියමිත බවත් සිළුමිණ පුවත්පත කියනවා. අපි කාටුන් බලමු මේ විරාමයෙන් පසුව. දෙරණ අරුණ Sri Lanka's breakfast show. ලීට දෙකේ කෝකකෝල එකක් සමග සේරා කොත්තු කොත්තු පැක් එකක් නොමිලේ. දෙරණ අරුණ Sri Lanka's breakfast show. ඉඩ්ලිගේ සිම්පල් මෑන් කාටුනේ සිළුමිණ පත්තරෙන් රට මෙච්චර අමාරුවේ වැටිලා තියෙන වෙලාවක ස්ට්‍රයික් උද්ඝෝෂණ කර කර ඉන්නද ඕනේ රට ගොඩ ගන්න එකතු වෙන එකද වෙන්න ඕනේ කියලා අද හාමිනේ මහත්තයයි කතා වෙනවයි කියලායි කියන්නේ. මෙත් හාමිනේ මහත්තයාගේ කතාවක්. හැබැයි කතාව සිදු වෙන්නේ අද මුළුතැන්ගේ පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුනේ. දැන් තියෙන ගෑස් වල ගඳ දැනෙන්නේ නැහැ කිව්වට මේ නාහේ කඩාගෙන යන තරමට කුණු ගඳක් දැනෙන්නේ.
නහය අතින් මිරික්කමින් අද හාමිනේ කියනවා ලංකෝනිස් කියන්නේ නෑ ඒ ගෑස් වල ගඳ නෙවෙයි බං ඔය දැනෙන්නේ අර කුඹුරට ගහපු අලුත් දියර පෝරවල ගඳනි කියලායි අද ලංකෝනිස් කියන්නේ. මෙන්න කවුද මේ පී.බී. ජයසුන්දර මහතාවත්ද හසන්ත විජේනායකගේ කාටූනෙන් අද ඇඳලා තියෙන්නේ. ඉතින් ජනාධිපති ලේකම්තුමා අද මේ අසුන්ගෙන සිටින්නේ කැබිනට්ටුව උඩ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන්නට කැබිනෙට්ටුව ඇන්දාවද්ද අපේ කාටුන් ශිල්පියා. හසන්ත විජේනායකගේම හුරේරා කාටුනේ බලමු. පෝරණැවට සල්ලි නොදී රටක් තරහා කරගන්නවද කියලා ජොන්ස්ටන් අහනවා. සල්ලි දීලා රටම තරහා කරගන්නවද කියලා අපි අහනවා කියලායි හුරේරා කියන්නේ. පෝරණැව ගැනම තමයි අද පියල්ගේ කාටුනයත්. ආර්ථිකය කියන ගහෙන් ඔන්න වැටුණා. කවුද අපේ ආදරණීය මාතෘභූමිය. ගහෙන් වැටුණු රටට ගොනා ඇන්නවීම ගැන තමයි මේ කියන්නේ. අවිධිමත් තීරණ කියන දොර ඇරලා චීන පොහොර නැව සඳහා වන්දි ගෙවීම කියන ගොනා ඇවිල්ලා ඔන්න අපේ රටට ඇන්න. අද දාසාපාලනගේ තොප්පි කාටුනේ වැඩ බලන මුදල් ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්. ඉතින් මේ ප්‍රවෘත්තියත් එක්කම අද ණය බරින් ජීවන බරින් යට වෙලා ඉන්න ජනතාව ගාවට ඇවිල්ලා ජී.එල්. ඇමතිතුමා කියනවා ඔන්න මට නම් තියෙන්නේ එක මොලයයි 7ක් නෑ කියලා. අපි එහෙනම් දාසගේ තොප්පියත් එක්කම අදට දෙරණ අරුණ නිමා කරනවා. ඉන් අනතුරුව ලෝකය සහ ලෝකය. ලීට දෙකේ කෝකකෝල එකක් සමඟ සේරා කොත්තු කොත්තු පැක් එකක් නොමිලේ.